නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවණයත් ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා ලෝකවිදෝ කියලා. උන්වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක ධාතු ගැන ඒවගේම අපි නොදන්න මේ වෙනත් ලෝක ධාතු දස දහසක් ලෝක ධාතුව ද්විසහස්ත්‍රී ත්‍රහිසහස්සී චතුසහස්සේ මේ විදිහට මේ විශ්වය ගැන මහා පුදුම අවබෝධඥානයක් ඇතුව මේ ලෝක ධාතු ගැන පුදුමාකාර දැනුමකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ අනෙක් සත්වයන්ට සාමාන්‍ය ලෝකීන මනුස්සයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක විශේෂයන් අචින්තයයි. සාමාන්‍ය කෙනෙක් මේ විශ්වය ගැන ලෝකයේ ගැන කොහොම දෙහෙම වෙන්න පිට සක්කොල කොහොමද සත්වයෝ ඉන්න ඕවා හොය හොයා ඒ ගැන විමස ඉන්න ගියොත් ඔහු එක්කො විපිලිසර භාවයට පත්වෙනවා මිසක් ඔහුට මේ ලෝක විශේනං සාමාන්‍ය කෙනෙකුගේ නුවනකට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ඒ වගේමයි බුද්ධ විෂයත් අචින්තය. බුදු කෙනෙකුගේ හැකියාවන් ගැන බුදු කෙනෙක්ගේ විශේපතයන් ගැන බුදු කෙනෙක්ගේ ඥාන සම්භාරය ගැන කොහොම දෙහෙම වෙන්නේ බුදු හාමුදුරන්ට කොහොම දෙහෙම වැටහෙන් උන්වහන්සේගේ ඔය ගුණ කොහොමද කිය එහෙම තමන්ගේ නුවනින් හිතලා සාමාන්‍ය මනුස්සෙකුට බුදුගුණ තේරුම් ගන්න අමාරුයි කියෙන්. බුදු කෙනෙක්ගේ විශේපතය ගැන තර්කානුකුලව හිතහිතා ඉන්න ගියොත් ඔහුගේ හිත විපිරිසර වෙනවා මිසක් ඔහුටත් පී අතාස භාවයේ තේරුම් ගන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකවිදූ ගුණේ තුළ උන්වහන්සේ අපිට පෙන්නන්නේ උන්වහන්සේට මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක දහතු ගැන සත්ව තලයන් පිළිබඳව සත්‍යයන් උපදින ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා විතරක් නෙවෙයි. ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගය උන්වහන්සේ හොයා ගත්තා. ඒ ලෝකයන්ගේ මිදෙන මාර්ගයේ දෙව්මිනිස් ලෝකයාටම කරුණාවෙන් දේශනා කරලා මේ සතරාපායි වැටියට සත්වලෝකොල ඉපදීපදියන මේ දීර්ඝ සංසාර ගමනින් මිදිලා ධර්මාවබෝධය කරායන්න ලෝක සත්වයන්ව බුදු කෙනෙක් පහළ වෙලා යොමු කරනවා. අපි චුට්ටක් විමසල බලමු බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරපු යම් දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා ඇසුරෙන් බුදු කෙනෙක්ගෙ තියෙන මේ අවබෝධඥානී විශ්වය ගැන තියෙන උන්වහන්සේට තියෙන අවබෝධය සත්ව ලෝක සත්‍යයන් උපදින තල ගැන යම් දැනුමක් අපි ඇති කරගන්න උත්සාහයක් ගම. පිංහතුනේ අංගුත්තර නිකාය සඳහන් වෙනවා ලෝක දහතු විඤ්ඥාපන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් අහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මීට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩහිටිය සිකී කියන බුදුරජාණන් වහන්සේට අභිභූ නම් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන මං අහලා තියෙනවා. මේ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතාබස් කරන්න පුළුවන් ඉරදිමේ හැකියාවක් පිහිටලා තිබුණ කියලා තථාගතයන් වහන්සේ මීට පෙර දවසක් දේශනා කරා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක දහත්වල සත්‍යයන් එක ඉරදියෙන් කතා කරන්න පුළුවන්නං ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ විශ්වය තුළ අනෙකුඩ් ලෝක දහත්වල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා බුදු කෙනෙකුට ඇහෙන්න සත්ව ලෝකවට කතා කරන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි සීමා කරන්න බෑ කිය. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරන්න ගියේ මොකද මේ ලෝක විශ්ය අචින්ත්‍ය දෙයක්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ආයමත් අහනවා අනේ ස්වාමීනී අපි ආසයි තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ලෝතුරා බුදු කෙනෙකුට මේ ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයි තරම් පරාසයක් දක්වා ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ආයමත් ඇහුවා.
දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බුදු කෙනෙකුගේ හැකියාව අනන්තයි අප්පමෙයයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ පිළිතුරක් දීලා ඒ ගැන විස්තර නොකර නවත්තන්නේ. ඒක අවබෝධයට නිවන් අවබෝධයට හේතුවෙන දෙයක් නෙමේ. සමහර වෙලාවට ඒ දෙන පිළිතුර තුළ සාමාන්‍ය කෙනා විශ්වය ගැන ලෝකයේ ගැන හොයන්න කොහොමද වුව හොයා කාලේ ගත කරන්න ගිහිලා ඔහු ප්‍රමාදයට පත්වෙන. ඔහු ධර්මාවබෝධය කරා යොමු කරන්න තියෙන කාලය ඔහු අහිමි කරගන්න. ඒ නිසා දෙවනි වතාවක් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්පමෙයයි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ සමහර පිළිතුරු දෙන ක්‍රම තියෙන. නිවන් අවබෝධය ගැනම අදාළ වෙන ප්‍රශ්නයක් නං ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියන එක වතාවෙම උන්වහන්සේ ඒකට ධර්මානුකූල පිළිතුර දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙදා ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට කොටස් වශයෙන් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට ධර්මයේ කියනවා විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි අහන කෙනා දන්නෙත් නැහැ සමහර ලාවට මොකද්ද මම මේ අහන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නම් වාලේ අහනවා. එක්ක අහන්න ඕන නිසා මොකක් හරි අහන. එක්ක ඔහුට තේරෙන්නෙත් නැහැ මේ අහන දේ මොකද්ද මේ අහන අර්ථය. එතකොට එවැනි සමහර ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අහනවා. එහෙම ඇසීම තුළ ඔහුගෙන්ම ඊට අදාළ උත්තරේ මතු වෙනකොට ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒකට කියනවා පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා. පෙරලා ප්‍රශ්න අහන කෙනාගෙන්ම ප්‍රශ්න කරමින් ඔහුට අවශ්‍ය ධර්මාවබෝධය ලැබෙන ආකාරයට දහම් දෙසී. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම නිවන් අවබෝධයට උපකාර වෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුරු දීම තුළ කෙනෙක්ගේ සද්ධාව ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මාවබෝධය කරා යන විදිහට සද්ධාවාරි ඇති කරගන්න හේතු වෙනවා නම් පළවෙනි වතාවේ පිළිතුරු නොදී දෙවෙනි වතාවේ පිළිතුරු නොදී තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට. ආනන්දේ නුඹ නැවත නැවතත් පුන යලිත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. තවත් ප්‍රශ්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට ගැන ටපනීය පඤ්ඤා. ඒ ප්‍රශ්නවලට ඒ උත්තර තමන්ට වැඩකුත් නෑ අනුන්ට වැඩකුත් නෑ නිකන් අහන්නම් වාරි අහන ප්‍රශ්න තියෙන. ඒවට පිළිතුරු දීමෙන් ඒක බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේ දන්නවා මේක කිසිම අර්ථයක් නෑ. දැන් සාමාන්‍ය නිකන් සමාජෙ හිතන්න මිනිස්සුන්ගේ උණු ප්‍රශ්න තියෙනවා. ගහද ගෙඩියද ඉස්සෙල්ලා හටගත්තේ. ඔන්න දැන් තාර්ක විතර්ක දිගට යනවා. කෙනෙක් කියන ගහ කියලා. එතකොට එහෙනම් ඒ ගහට ගත්තේ මොන ගෙඩියෙන්ද? මොන ඇටෙන්ද ඒ ගහ මතු වුණේ පැල දැම්මේ. එතකොට කවුරුහරි කියන නෑ ගෙඩිය. එහෙනම් ඒ ගෙඩිය හටගත්තේ මොන ගහින්ද? දැන් ওই වගේ වර කිකිලිද බිත්තරේද හටගත්තේ. ওই වගේ මිනිස්සු අතර තියෙනවා උත්තර නෑ. ඉතින් ඔහි තර්ක විතර්ක කර වාද විවාද කර ඉන්න ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට එවැනි අඥාන ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙනුත් යම් අන්න තීර්ථකයෝ යම් පුද්ගලයෝ ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු නොදී නිහඬව ඉන්න. එවැනි ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒවට කියන ටපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬව සිටිය ප්‍රශ්න. එතකොට මේ වගේ අවස්ථාවල දැන් අතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ආයිමත් අහනවා. තුන්වෙනි වතාවටත් අහනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරනවා කියලා මං අහලා තියෙනවා. තථාගතයන් වහන්සේම දවසක් මේ ගැන දේශනා කරා. එහෙමනම් ස්වාමීනි බුදු කෙනෙකුට මේ විශ්වය තුල කොයි තාක් දුරට සත්වයන්ට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා දැන් ආයෙමත් අහද්දී බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දය නුඹ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්න විමසනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ධාරණය කරගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු ගැන විස්තරයක් කරනවා. මේකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියනවා. මේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට මේ විශ්වය තුල විහිදිලා යනවද? මේ පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. දුක් සහිත තැන් අකුසල් කරලා පව්කම් කරලා ඒවැ විපාක හැටියට උපදින සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, අසුර අපාය. ඊළඟට මනුස්ස ලෝක එකයි. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා.
චාතු මහරාජිකයේ තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන් රති පරණිමිත වසවර්ති කියන මේ දිවියලෝක හයම ඉහලට අහසි පිහිටල තියෙනවා යොදුම් 42,000 බැගින් පරාසය තුළ කිනො මේ දිවිය තල පිහිටල තිය. එතකොට මනුස්සලෝකඉන්න යොදුම් 42,000ක් ඉහල අහස්සි චාතු මහරාජික දෙව්ලෝ. එතන ඉදන් තවත් යොදුම් 42,000ක් ඉහලින් තවතිසා දෙව්ලෝ. එතන ඉදන් තවත් යොදුම් 42,000ක් ඉහලින් යාම දිවිය ලෝකෙ. ඔය විදිහට දිවිය තල පිහිටලා තියෙනවා. දිවිය ලෝක 6ක් තියෙනවා. ඊළඟට රූපාවච්චර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ, දෙවනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ කියන මේ රූපී ධ්‍යාන ලබලා භාවනා කරලා රූප ධ්‍යාන සහිතව භාවනා වඩපු අය උපදින බ්‍රහ්ම තල 16ක් තියෙනවා. ඒවට කියන රූපාවච්චර බ්‍රහ්ම ලෝක. රූපී බ්‍රහ්ම තල 16ක් තියෙනවා. අරූප ධ්‍යාන වඩන අය ඉන්නවා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින් චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩන අය උපදින බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු කරාම තල 31ක් වෙනවා. මෙන්න මේ තල 31 රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්ම තල 4යි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න ඔතන ඉදම් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරන. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුළම සූරියාව දහසක්, චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්සලෝක 1000ක් තියෙනවා කියෝ. සතරා පායවල් 1000ක්, දිව්‍යලෝක 6වත් 1000ක්, අර තල 31 දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වය. ඒකට කියනවා චූලනිකාලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දස දහස. ඒ කියන්නේ ඒ වගේම දස දහස්ක ප්‍රමාණයක් එක වැඩි කරනවා, එකතු කරනනේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවි සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ තුළත් මේ වගේම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, සතරාපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්ත්‍රී ලෝක ධාත් අර දහස දස දහසෙන් ගුණ කර 10.6 වෙනි පලයක් වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ දිවි සහස්ත්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකි වැඩිකරපුහම ඒ තමයිකිව ත්‍රී සහස්සී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළ තියෙන මේ ත්‍රී සහස්සී ලෝක ධාත්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දස දහසක් ලෝක ධාතුවට මැහින්න කතා කරන්නත් පුළුවන් කියෝ. අර කියන චූලනිකා ලෝක ධාතුවට ඇහින්න කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට කැමතිනම් අධිෂ්ඨාන පිහිටවල දිවි සහස්ත්‍රී ලෝක ධාතුවේම ඉන්න මේ සත්ව ලෝකවලට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේට ත්‍රි සහස්සී ලෝක ධාතුවේම ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ සත්වලෝකොල සත්වයන්ට ඉරදි බලෙන් ආලෝක ධාරාවන් පිටත් කරලා යවනවා කියෙන ඉරදියෙන් විශ්වයපුරා ආලෝක ධාරාවන් යවනවා එකවර. අපි මේ කතා කරන ආලෝකවේගේ නෙමේ. බුදුරජාණන් වහන්සේ ඉරදිය එකවර මේ සත්ව ලෝකොලට ආලෝක ධාරාවන් පිට කරලා මේ ආලෝකයත් එක්කම ඒ සත්වයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දේවානු භාව ඉක්මවාගේ ආලෝක ධාරාවන් කියලා ඒ දිවියන් බ්‍රහ්මයන් මේ ආලෝක ධාරාවන් හඳුන ගනිද්දී ඒත් එක්කම ඔවුන්ට ඇහෙන විදිහට දහම් දෙසන්න පුළුවන් කෙනවා. එතකොට අපිට පේනවා අපි මේ කතා කරන ආලෝකයේ වේගේ ශබ්දේ වේගයත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ 이르දි මේ හැකියාව අපිට තේරුම් ගන්න තියෙන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළ 이르දි විශ්ය අචින්ත්‍යයි, ලෝක විශ්ය අචින්ත්‍යයි, බුද්ධ විශ්ය අචින්ත්‍ය දේවල් මේවා. එතකොට මේ දේශනාව කරද්දී දැන් සාමාන්‍යයෙන් සද්ධාාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය ගැන බොහෝ පැහැදීමට පත්වෙච්ච ශ්‍රාවකයකුටන අනේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම ඉර්දිමත් කෙනෙක් නේද, උන්වහන්සේ මොන තරම් පුදුම කෙනෙක්ද කියලා සද්ධාාවක් ඇති. ආනන්ද හාමුදුරුවොත් ඒ වගේ බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟේ ලොමුඩ හැගත් මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. කියනවනේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ විශ්වය ගැන මේ දේශනාව කරද්දි තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අවබෝධඥානෙ බුදු කෙනෙකුගේ තියෙන මේ හැකියාව ගැන අහද්දි මගේ ඇඟ කිලි පොලාගෙන ගියා. ස්වාමිනී මගේ ඇඟ ලොමුඩ හැගත්තා කියලා. එතන හිටියා උදායි කියලා
දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාත ස්වාමීන් වහන්සේට මේ උදායි හාමුදුරු බොහෝ වෙලාවට නොයෙක් විදිහට යම් යම් අයට නින්දා පහස කරනවා උසුළු විසුළු කරන භික්ෂූන් වහන්සේ නම. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ මේ සද්ධාවත් එක්ක ඇතිවෙච්ච පැහැදීම දැකපු උදායි කියනවා ආනන්ද මේ ඔයාට මොකද ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේටනේ ඔයා මොකද ඔච්චර මේ උද්දාමයට පත්වෙන් ලොමුට හැගත්තලු මේ ඇඟ කිලි පොලාගෙන ගියාලු ආනන්දට මොකක්ද මේ තියෙන මේ අමුතු දේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හා උදායි කටවහගන්න කියෝ. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතුවේ. බුදුරජාණන් වහන්සේ වදන මහණෙනි ආනන්ද හාමුදුරන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇතිවෙච්ච පැහැදීම සද්ධාව ආනන්දට හත්වාරයක් සක්විති රජකං කරලා සක්‍ර දෙවියන් වෙලා වාර ගණනාවක් ඉපදිලා නොයෙක් සිටු තනතුරු ලබන්න තරම් ඒ පුණ්‍ය සිතුවිල්ල බලවත්. නමුත් මහණෙනි ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ උතුම් අරහත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරනවා. එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙකුගේ තියෙන අවබෝධය විශ්වය ගැන තියෙන හැකියාව ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමේ. එතකොට අපිට යම්තන් හරි මේ දේශනාවලින් පේනවා අපි මේ ඉන්න ලෝකයේ වගේ තවත් ලෝක තවත් සත්‍යයන් උපදින සත්ව තල මේ විශ්වය පුරා කොයි තරන්නං ඇද්ද. ඒ නිසයි ලෝක විශ්‍ය අචින්තයයිකි. මේ වෙනස් වෙවී යන්න මේ විනාශවවී යන මේ විශ්වයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සත්ත සුරියොද්ගමන සූත්‍රයේ තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ මොන තරන් සත්වලෝක මේ විශ්වය මොන තරම් මේ ලෝක දහතු තිබුණ කාලෙකට මේවා යම් යම් සත්ත තල මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙන මේ ලෝක දහතු එකින් එක කාලෙටකට විනාශවවී යන. ආය කාලයක් ගිහි ලායමත් ඒව හටගන්න. සත්ත සුරියුද්ගමන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මනුස්සලෝක කාලයක් එනවා කියනවා අවුරුදු දස දහස් ගානක් වර්ෂාවක් නැති කාලයක් එනවා. එතකොට වැස්සක් නෑ මේ වැස්ස නැති වෙලා කාලයක් යනකොට වර්සාාව නැතුව යන අවුරුදු දස දහස් කනං වර්සාාවක් නැතිවෙන. හැබැයි ඔය මට්ටමට එනකොට මනුස්්‍යයන්ට දැන් එන්න මේ මහපොලොේ වැස්ස නෑ කියන වගාවල් ටික විනාසන කන්න බොන්න තියෙන එලෝලු ටික මේ හදාගත්ත දේවල් විනාස වෙලා යන. මිනිස්සුන්ගේ ආහාර ගැන මේ පෘතුවයේ තියෙන මේ ආහාර රටාව සම්පූර්ණයම විනාසයට පත්වෙලා යනවා වර්සාාව නැතිවීම තුළ. මේ මුළු ලෝක දහතුවට මේ ලෝකේම වර්සාව නැති වෙලා යනවකින්. එහෙම කාලයක් යනකොට බොහෝ කාලයක් යද්දේ තවත් සූරියාවෙක්ගේ ආලෝකය මේ පෘතුවියට වැටෙන්න්න පටන්ගන්න. දැම් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙනවා මේ විශ්වය තුළ මේ වගේම තවත් සූරියාව ඉන්න. තවත් ලෝක දහතු තවත් සත්ව තල ඉන්න. ඒ වගේ මයි ධර්මය සඳහන් වෙන කාලෙකට මේ විශ්වය තුළ තියෙන මේ ලෝක දහතු සංවට්ටිය විවට්ටි කාලෙකට මේවා එන්න ප්‍රසාරණය වෙලා ඇතට ප්‍රසාරණය වෙලා යන. කාලෙකට මේ ලෝක දහතු ටික ලංවෙනවාර තියෙන ග්‍රහතාරකා මේ තියෙන සූරියාව චන්ද්‍රයෝ ටික පෘතුවියවලට ලංවෙන්. එතකොට අනෙකුට ලෝක දහතුවල තියෙන මේ සූරියාවන්ගේ ආලෝකයේ පවා ටිකෙන් ටිකානෙක් ලෝක දහතුවලට බැටෙන්න අවස්ථාව තියෙන. තකට බුදුරජාණන් වහන්සේ මෙතනදි සත්ව සුරියොද්ගමන සූත්‍රය උන්වහස විස්තර කරන මහණෙනි කාලයක් යනකොට මේ සූරයාගේ ආලෝකයට අමතරව තවත් සූරයාවගේ ආලෝකය පෘතුවියට වැටෙන. තැන් හිතන්න මේ එක සූරයාවගේ ආලෝකෙ වැටෙනකොට අපේ ලංකාවේ අයට ඒ තරන් නොදැනුනාට සමහරලාවට පහුගිය මාසේ දෙක තුළ මේ ඇතිවෙච්ච යම් පුංචි සෙල්සිය සංසක 4ක 5ක වැඩිවීමක් දරාගන්න බැරුව දාඩිය දාගෙන මුළු පුද්දුම අමාරුවක් මේ වෙනි සමහර පලාත්තුල් දැන් අනුරාධපුරේ පැත්තට යනකොට සෙල්සිය සංසක 37 විතර උෂ්ණත්වය වැඩිවිච්ච දවස් තිබ්බ පහුගිය මාසවල. මිනිස්සු පුදුම අමාරුවේ සැරින් සැරේ ඇඟ හෝදනවා වතුර ගාගන්නවා. එතකොට අපේ රටවල්වලට මේ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙනකොට දරාගන්න අමාරුයි. මේ ලෝකේ සමහර රටවල් තියෙනවා උෂ්ණ කාලවලට සෙල්සිය සංසක 40 50 55 උෂ්ණත්වය වැඩි වෙන. එතකොට ගිනියම් වෙච්ච පරිසරයක් ඇති වෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තවත් සූරයාවගේ ආලෝක මේ පෘතුවියට වැටෙන කාලයක් එනවා කියෙන්. කාලයක් ගිහිල්ල තවත් සූරයාවගේ ආලෝක මේ පෘතුවියට වැටෙනකොට කුඩා ගංගා ඇලදොල මේ වැව්පොකුණු ලින් සියල්ල හිදිලා වේලිලා පොළොව කරකුට්ටං වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේ කුඩා ගංගාවල් ඇලදොල ලිං
මනුස්්‍යයන්ට යම්තන් හරි වතුර පොදකට හරි ඉතුරු වෙච්ච යම්තාක් දෙයක් තිබුණද මේ සියල්ල දෙවනි සූරයාගේ ආලෝකෙ පෘතුවියට වැටෙනකොට මේ සියල්ල හිඳිලා අවසන් වෙලා යනවා කිය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකතිම මේ සත්ව සුරියොද්ගමන සූත්‍ර පෙන්නානේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ නිසා අප්‍රමාදීව ධර්මාවබෝධය ලබන්නම මහන්සිගන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආයමත් වෙන්නනා මහණෙනි තවත් කාලයක් යනකොට බොහෝ කාලයක් යනකොට තවත් සූරයාාවගේ ආලෝක පෘතුවියට වැටෙන හැබැයි ඔය වෙනකොට මනුස්්‍යයන් මේ ලෝක තුළ මනුස්්‍යයන්ට ජීවත්වෙන්න පුළුවන්කමක් නෑ. ඔවුන් සියලු දෙනා මිය පරලොව ගිහිල්ල සත්‍යයන් මේ සියලු දෙනා විනාසයට පත්වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තුන්ගනි සූරයාගේ ආලෝක පෘතුවියට වැටෙනකොට විශාල ගංගාවල් ගංගා යමුනා අචිරවතී සරභූ මහී කියල හඳුන්නපු මේ පංච මහා ගංගාවල් ඇතුළු විශාලම ගංගාවල් හිඳිලා යන. එතකොට කලින් දෙවනි සූරයාගේ ආලෝක වැටනකොට පුංචික් කුඩා ගංගා ඇල දොල මේවා ලිං පොකුණු මේවා හිඳිලගයාට තුන්ගනි සූරයාගේ ආලෝක පෘතුවියට වැටෙන කාලෙනකොට විශාල ගංගා සියල්ල හිඳිලායනවා කියනවා මේ ලෝකෙ. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න මහන්සිගන්න ධර්මාවබෝධයටම වීරිය වඩන්. එහෙම කියලා බුදුරජාණන් වහසේ දේශනා කන මහන්නි තවත් කාලයක් යනකොට තවත් සූරයාාවගේ ආලෝක පෘතුවියට වැටෙන. මේ හතරවෙනි සූරයාගේ ආලෝක වැටෙනකොට විශාල ගංගාවල් හටගන්න විල් තියෙනවා. හිමාල වනාන්තරයේ ඉහල තියෙන චද්දන්ත විල් අනෝතත්ත විල් ආදී මේ මහා විල් විශාල ජල ධාරාවන් හටගෙන විශාල ගංගාවල් ගලාගෙන යන මේ මහා විල් සියල්ල හිඳිලා යනවා කිය. අද අපිට පේනවා ලෝකෙ දැන් සමහර විල් තියෙනවා. ඔබහල ඇති ලෝකයේ සමහර රටවල තියෙන විල්. අපේ රටවල් වගේ 3-4 ගුණයක් විශාල සමහරලාට මුහුදක් කියලා හිතන තරම් විශාල විල් තියෙන පංච මහා විල් කියනවා. එතකොට ඔබ ඉගෙන ගැන ඇති මේ සියලු විල් විශාල විල් සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. හිමාල් කඳුමුදුනේ තියෙන මේ මහා ගංගාවල ජලය ගලාගෙන යන විශාල විල් පවා හිඳිලා යනවා හතරවෙනි සූරයාගේ ආලෝකෙ වැටෙන. ඊළඟට කාලයක් යනකොට මේ හැම තැනකදින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූරයාාවගේ ආලෝක පෘථිවියට වැටෙනවා. එතකොට මහා සාගරය හිඳෙන්න පටන්ගන්න. මහා සාගරයේ ජලය හිඳීගෙන වේලීගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා සාමාන්‍ය අඩුවෙන හැටි තල්ගස් 10ක් තරන් තල්ගස් 7ක් තරන් තල්ගස් 6ක් තරන් ඔය විදිහට වතුර හිඳීගෙන ගිහිල් අවසානයේ ගොබ් ඇටයක් පොගෝ ගන්න තරංවත් වතුර නැති මට්ටමට මහා සාගරයේ ජලය හිඳිලා යනවා කිය. ඔබට පේනවා මේ ලෝකයේ දිහා ගත්තා හම මේ අපි ඉන්න පෘථිවිය තුළ මහපොලෝට වඩා තියෙන ජලය ඔබ සිතියමක් අරගෙන ලෝක සිතියමක් අරගෙන මේ පෘථිවියේ ස්වභාවය ඔබ මැන්නෝ. මේ පොළොව තියෙන ප්‍රමාණවලට වඩා විශාල වසයෙන් මේ ලෝකෙ පිරලා තියෙන්නේ මහා සාගරය සාගර ජලය. එතකොට මේ මහා සාගරයේම හිඳිලා ගිහිල්ල සාගරයේ තියෙන ගැඹුරුම තැන පවා ගොබ් ඇටයක් පොගෝ ගන්නවත් ජලය නැති ප්‍රමාණයට මහා සාගරයේ හිඳිලා යනවා. පස්වනි සූරයාගේ ආලෝකෙ වැටෙනකොට බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්. ඊළඟට ඔහොම කාලයක් ගිහිල 6 වෙනි සූරයාගේ ආලෝකයේ වැටෙනකොට මුළු පෘථිවියම දුම්දාන මට්ටමට පෘථිවියෙන්ම දුම්දාන්න පටන් ගන්නවකි. ඔබ දන්නවා සාමාන්‍ය නිකන් හිතන්න මැටි වලඳක් රත් කරනකොට ගිනියම් වෙලා දුම්දාන්නේ යම්සේද. ඒ වගේම මේ පෘථිවියේම උෂ්ණත්වය වැඩි වෙලා මුළු පොළොවම දුම්දාන මට්ටමට පත්වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්. 7 වෙනි සූරයාගේ ආලෝකෙ වැටෙනකොට තවත් කාලයක් යනකොට තවත් සූරයාාවගේ ආලෝකයේ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 7 වෙනි සූරයාගේ ආලෝකෙ පෘථිවියට වැටෙනකොට අර දුම් දනමවින් ගිනියම් වෙලා තිබ්බ පෘථිවිය ගිනිගෙන අලු දූවිලි වගේ විසිරිලා මේ විශ්වය තුළ විනාශ වෙලා පුපුරමින් කෑලි ගිනිගෙන විනාශ වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේසා විශාල මහා පෘථිවිය මේසා විශාල මහා සාගරයේ ජලය මේ සියල්ල පවා විනාශ වෙලා ගිනිගෙන මුළු පෘථිවියම අලු දූවිලි බවට පත්වෙලා මේ විශ්වය තුළ ගිනි ගනිමින් පුපුරමින් විනාශ වෙලා යනවා කිය.
මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කන මහණෙනි නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කුසල් වඩන්න කියන. මේ විදිහට සත්ත සුරියොද්ගමන සූත්‍රයේ මේ විශ්වය මේ ලෝක ධාතුවම විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එතකොට අපිට පේනො කෙනෙක් හිතන්න පුළනෑ මේ ලෝකෙ බොහොම සදහකාලිකයි. මේ ලෝකෙ හැමදාම් පවතිනවා. මේ තරං විශාල විශ්වයක් විනාශ කරන්න බෑ. මේ මහා සාගරයේ කාට දෙහෙම කියන්න පුළ ඔය වගේ තර්ක විතර්ක කරයි නයින්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්න්න මේ අදය වෙන එකක්ත් හෙටානිද්ද වෙන එකක්ත් අවුරුදු 50කින් 100කින් වෙන දෙයක් නෙමේ. කල්ප ගණනාවක් යනකොට විශ්වයේ සිද්ධ වෙන දෙයක්. හිතකොට මේ එක සූරියාවෙක් යාලෝකෙ වැටිලා තවත් සූරියාවෙක් යාලෝකෙ වැටෙන්න විශාල කාලයක් යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මහණෙනි දීර්ඝ කාලයකට පසු අවුරුදු දසදහස් ගානක් ලක්ෂ ගානක් වෙන්න පුළුවන්ගේ දීර්ඝ කාලෙ. එතකොට මේ විදිහේ කාල පරාසයක් තුළ මේ විශ්වය අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුදුනුවනින් උන්වහන්සේ පෙන්වා මහණනි මේ වගේ මේ ලෝක ධාතුම විනාශ වෙලා ගිනිගෙන දැවිලා විනාශ වෙන කාලයක් එනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙම විනාශ වෙනවා නම් එතකොට මේ ලෝකවල ඉන්න සත්වයන්ට මොකද වෙන්නේ? මේ සත්වයන් සියලු දෙනාම සතරාපාය මනුස්සලෝක දිවියලෝක මේ සියල්ල විනාශ වෙලා යනවා මේ විනාශෙදී. එතකොට මේ සත්වයන් සියලු දෙනාම ආභස්සර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිවීන්න සත්ව කොටසක් බවට පත්වෙනවා කිය. ඔවුන්ට ආයමත් පරිසරයක් හැටියට පෘතුවයක් කාලෙකට පස්සේ හරි සකස් වෙලා ඒ සත්ව තල සකස් වෙනතෙක් ඔහේ අහසේ පාවිවී ඉන්න මේ විශ්වය තුළ ඔහේ පාවි ඉන්න සත්ව කොටසක් බවට පත්වෙන ඒ අයට කැන ආභස්සර කියල්. ආභස්සර නමින් අහසේ පාවින්න සත්ව කොටසක් හැටියට ඔහේ පාවින්නවා කියෙන සත්‍යය. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පින මහණෙන මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා ගියත්. අවිද්‍යාවත් තන්හාවත් නිසා සසර ඉපදීපද යන සත්වයන්ගේ සංසාර ගමන අවසානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකිින් නෑ කිය. එදකොට ඔය වගේ සත්ව සුරියොද්ගමන කෙන සූත්‍රය තුළ මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා සූරියාව හතකගේ ආලෝකෙ වැටිලා මේ ලෝකයේ විනාශ වෙලා යන ආකාරි ගැන බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. ඊළඟට ආයමත් ලෝක ධාතුවක් හටගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගනිකා තින අග්ගඥ කියන සූත්‍රය තුළ. අග්ගඥ සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්න්න මේ විනාශ වෙලාගේ ලෝක ධාතුවක් කල්ප ගානකට පස්සේ ආයමත් සකස් වෙලා මේ විදිහටම සත්ව ලෝක සකස් වෙලා යන ආකාරය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා දැන් කාලයක් යනකොට. අර විශ්වය තුළ ගිනිගෙන දිලිසිලා විනාස වෙලා අලු දූවිලි වගේ විසිරිලාගේ මේ අන්සු. කාලයක් යනකොට මේ දැන් සූරියාව හතකගේ වැඩි චාලෝක එන්නේ අඩුවෙලා මේ සූරියාවන්ගේ ආලෝක අඩුවේගෙන යන කාලයක් එනවා. අවසාන යන්තන් එක සූරියාවගේ ආලෝකයේ පමණක් පෘතුවියට වැටෙන කාලයක් එන කොටර විශ්වය තුළ තියෙන මේ අංසු එකතු වෙලා යන්තන් කිරිවල යුදේ වගේ පෘතුවියක් තමයි කෙන ඉස්සල්ලාම හැදෙන්නේ හරියට වලාකුලක් කිරිවල යොදේ වගේ අර අන්සු එකතු වෙලා සකස්වෙන. ඒ වෙනකොටත් අර සත්වයන් අහසේ පාවි ආභස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත්වෙන. මේ කිරිවල යොදේ වගේ සකස්වෙන මේ පෘතුවිය කාලයක් ඇද්දි ටික එකතු වෙලා ඔන්න ආයමත් සකස් වෙලා එනකොට මේ පොළොවෙන් සුගන්ධයක් මතු වෙනවා කියන. තැන් අර අහසේ පාවින්න මේ සත්වයන් මේ ගන්ධය ආග්‍රහණය කරන්න පටන්ගන්න. මේ ගන්ධය ආග්‍රහණය කරනකොට ඔවුන්ට බොහොම සතුටක් ඇති වෙනවා. ඔවුන්ට රසයක් දැනන්න පටන්ගන්න. දැම් බලන්න සමහර දැන් අපි කන මනුස්සලෝක මිනිස්සු අපි ජීවත්වෙන්නේ කබලින්කාර ආහාර කියලා ධර්මී පෙන්න්නන මේ හපලා කණබොන්න මේ පේන්න පිගාන්ට තියලා කණබොන ආහාර ගොරෝසු ආහාර ඒවටගෙන කබලින්කාර ආහාර. හැබැයි දෙවියන් බ්‍රහ්මයන් ඒ අයත් ශරීරයේ පවත්තන්න යම් ආහාරයක් අවශ්‍යයි. හැබැයි ඒ අයගේ ආහාරමය අපි කනවා බොනවා වගේ ගුරුසු ආහාර නෙමේ. ඒවට කැන සියුම් ආහාර. ඒ අය ආග්‍රහණයෙන් තමයි ඒ ආහාරවලින් ඒ සුවඳ සමහර දෙවිවරු ගැන තියෙනවා සුවඳ ආග්‍රහණය කරන. මල් සුවඳ ආග්‍රහණය කරන දෙවිවරු. ගස්වල තියෙන පොතු සුවඳ මේ වගේ තියෙනවා දේශනාවල අංගුත්තර නිකාය සඳහන් වෙනවා මේ උක්ෂ දේවතාරු ඉන්නවා ඒ ගස්වල තියෙන පොතු සුවඳ මල් සුවඳ ගෙඩිවල සුවඳ ඒ ආග්‍රහණය කරනකොට ඔවුන්ගේ කුසගින්න සංසිදෙනවා කිය. ඊළඟට බලන්න ඒ දෙවියන් ගැන එහෙම සඳහන් කරනවා වගේමයි ඔබ අහලා ඇති සමහර අමනුස්ස කොටස් ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා
ඔවුන් අර පිළිකුල් දේවල් ආග්‍රහණය කරමින් තමහරලාට අසූචි වෙන්න පුළුවන් මළමුට්ට වෙන්න පුළුවන් පිළිකුල් දෙයක් දුඟද හමන දෙයක් ඔවුන්ගේ කුසගින්න නිවාගන්න නං ඔවුන් එය ආග්‍රහණය කරන මිනිස්සු කනවා බොනවා වගේ සමල්ලාට මේ සත්තු තිරිසන් සත්තු ඌරු බල්ලෝ ගිහිල මේ අසූචි කනවා වගේ අමනුස්්‍යය ඒවා ආහාර කරගන්න නොනෙම ඒ ආග්‍රහණය කරන ආග්‍රහණයෙන් ඔවුන්ගේ කුසගින්න නිවෙන ඒක තමයි ඔවුන්ගේ ආහාරය එතකොට ඒ වගේ අර ආබස්සර නමින් අහසේදාට පාවිපාවිඉන්න මේ සත්වයන් අර පොළොවෙ තියෙන පෘතුවයේ හමන මේ පෘතුවී රසය ආග්‍රහණය කරන්න පටන්ගන්න. පෘතුවි රසය ආග්‍රහණය කරද්දී ඔවුන්ගේ ශරීරවල ටික ගොරෝසු භාවයක් ඇතිවෙන්න පටන්ගන්න. කාලයක් යනකොට අර කිරිවල යොදේ වගේ සකස්වෙච්ච පෘතුවිය දැන් එන්න ටික විශාල වෙලා සම්පූර්ණයම පෘතුවිය හැදෙන්නේ කිරිවල යොදේ වගේ තාම මේ ලෝකයන් වෙනස් වෙලා මේ ජලය මේ හටගෙන නෑ කිරිවල යොදේ වගේ පෘතුවියක් තියෙන බොහොම සුවදයි. එතකොට මේ පොළොව මට්ට මේ දැන් අහසේ පාවිපාවි ඉන්න මේ පිරිස අර කිරිවල යොදේ වගේ තියෙන මේ ආග්‍රහණය කරපු පෘතුවි රසය දිවගාලා එක හොඳටම ආග්‍රහණය කරමින් ආහාර කරගන්න පුරුදුවෙන්. ඒ තුළ ඔවුන්ගේ ශරීර ටික ගණ වෙලා ගොරෝසු වෙලා අර ශරීරවල තිබ දීප්තිමත් භාවය අහස යන්න පුළුවන් ආලෝක විහිදෙන ස්වභාවේ නැතුව ඔවුන් ටික පොළොව ආශ්‍රය කරගෙන පාවිපාවි ඉන්න පිරිසක් බවට පත්වෙන්. එදකොට මෙහෙම තමයි කාලයක් යනකොට ඔවුන් පොළෝ මට්ටමට ලංවෙන්. බුදුරජාණන් වහස පෙන මේක මේ අවුරුද්ධකින් දෙහෙකින් වෙන කන්න මේ අවුරුදු දස දහස් කනක් දීර්ඝ කාලයක් යනකොට මේ පෘතුවිය එන්න ගොරෝසු වෙලා පෘතුවියෙන් හටගන්නවා යම් ආහාරපාට පොළොවෙන් සකස්වෙන්න පටන්ගන්න මුල් කාල්. ඒව ගැන ඒ කාලෙ හඳුන්නන වචන තියෙනවා අදාපිට මේ වචන පුරුදු නැති වෙන්න පුළුව ඒක තින භූමි පපඩන් කියලා පොළොවෙන් හටගන්න ආහාර වර්ග තියෙන. ඒවා ඔවුන් ආහාර කරගන්න. එතකොට ඔවුන්ගේ ශරීර තවත් ගුරෝසු වෙන. කාලයක් යනකොට බදාලතා වැල් කියලා පොළොවෙන් හටගන්න වැල් වර්ගයක් ඒක බොහෝම පැණි රසකින් යුක්ත ආහාර කරගන්න පුළුවන් වැල් වර්ග. එතකොට මේ වගේ නං ගණනාවකින් පොළොවෙන් හටගන්න ආහා වර්ග ගැන බුදුරජාණන් වහන්සේ පෙන්න්න. එතකොට මේ සත්‍යයක් මේ ආහාර කර ගැනීම තුළ ඔවුන්ගේ ශරීර ගොරෝසු වෙලා ඔවුන් පොළෝ මට්ටමේ සිටින පොළොව ඇසුරු කරගෙන මේ ආහාර කර ගනිමින් ඉන්න සත්ව කොට සක් බවට පත්වෙන. ඔහොම කාලයක් යනකොට තමයි ඔවුන්ගේ ශරීර ගොරෝසුවීම තුළ මේ පොළොවේ ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතකොට මෝන් දැම් පොළෝ මට්ටමේ ජීවත්වෙන පිරිසක් බවට පත්වෙනකොට. මුලින් පොළොවෙන් හටගන්නවා කියෙන ඇල්වී කියලා වී වර්ග. අපි මේ දකින්න වී වර්ගරනෙමේ බුදුරජාණන් වහස පෙන්න්නා මහනෙන ඒ කාලමි ඇල්වීවල ස්භාවේ මේ වී ගස්වලින් කරලෙන් වී බිමට වැැක්කෙරෙනවා කියන. මිනිස්සු ගිහිල්ල භාජන අරගෙන ගිහිල්ල පුරෝගෙන එනවා කියන දැන් අපි දකිනවා අද තියෙන මේ වී වර්ග ගත්තහම් කොච්චර මිනිස්සු මහන්සේනවා මේට වතුර බඳඉන්න ඕන මඩ කරන්න ඕන වීහින්න ඕන ඊළඟට කරලේ වීටික එඩේක ගෙනහල්ල කොටන්න ඕන කොටලා ඉවරලා එතකොට මේ වගේ විශාල වෙහෙසක් දරනවා මිනිස්සු ආහාර ටිකක් හොයාගන්න. හැබැයි මේ දීර්ඝ ආයුෂ පවතින මේ කාලවල පෘතුවී හටගන්න කාලවල පොළොවෙන් හටගන්න මේ ඇල්වී ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේවා ඉබේම පොළොවෙන් හටගන්න. ඒ වගේමයි කරලෙන් පහලට වැැක්කෙරෙනවා කිනොවී තම තමන් ගිහිල භාජනවලට මේවා පුරෝගෙන මිනිස්සු යනවා කිය. එතකොට අපිට පේනවා මේ විදිහට තමයි අර ටික මේ සත්‍යයන් පොලෝ මට්ටමට ජීවත්වෙන මට්ටමට පුරුදුවෙන්. එතකොට මේ දේශනා බොහෝම දීර්ඝ දේශනාවක් ඊට පස්ස ඔවුන් ජනාවාස හදාගන්න හැටි ඔවුන්ගේ පාලනය පිණිස කෙනෙක් පත් කරගන්න හැටි ඊළඟට මිනිස්සු තම තමන් මේ භූමිය කොටස් වෙන් කරගෙන වෙනම ජීවත්වෙන පටන්ගන්න හැටි මේ විදිහට අර ආබස්සර නමින් පාවිහිටපු සත්ව කොටස මේ ලෝක දහතු ආයමත් හටගෙන යනකොට ඔවුන් මේ සත්‍යයන් හැටියට සත්ව තලවලට ලෝකවලට බෙදිලා යන ආකාරය මේ අග්ගඥ සූත්‍ර දීර්ඝ වසයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හැබැයි මේ හැම තැනකදිම මේ මොන දේශනාවක් කරත් විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම තැනකදිම උන්වහන්සේ විශේෂයෙන්ම මතු කරලා පෙන්නන දේ තමයි මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් මේසා විශාල පෘතුවිය පවා අලු දූවිලි බවට පත්වෙලා මේ පටවි ධාතුව පවා දූවිලි බවට පත්වෙලා ගිනිගෙන විනාස වෙන කාලයක් එනවා. මේසා විශාල ජලය පවා සතර මහා සාගරයේ ජලය පවා හිඳිලා අවසන් වෙලා හරියට මේ කකුලේ යටිපතුල පොඟෝගන්න තරංවත් වතුර නැතිවෙන කාලයක් එනවා මේ මහා විශ්වය තුළ.
ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ සුළඟ සමාලාට සුළි සුළං ඇවිල්ල මහ විශාල සුළං හමාගෙන ගිය මේ මහා සුළඟ කාලයක් එනවා කියනවා පවන් අත්තකින්වත් පවන් සලලා සුළඟක් හොයාගන්න බැරිවෙන මට්ටමට මේ සුළඟේ ස්වභාවය අඩුවෙලා යන කාලයක් විශ්වයනවා. ඒ වගේ මයි මේ රස්නේ මේ ගිනිගෙන විශාල විනාස වෙන මේ සූරියාව 7ක් පායලා මේ රස්නේ වැඩිවෙලා දරාගන්න බැරුව මේ ලෝකෙම විනාස වෙලා යන කාලේනවා. එතකොට මේ විදිහට මේ බාහිර සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා ධාතුන්ගේ විනාශයන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා උන්වහන්සේ සිහිය උපදවනවා. ඒ නිසා මහණෙනි අපේ ශරීරය තුල පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ආදී මේ සියල්ල දිරලා පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු. මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරව ලේ දහඩිය කඳුළු උරුණු තෙල් ආදී දිය වෙලා වැගිරිලා යන ආපෝ ධාතු කොටස් බාහිර පරිසරයටම එකතු වෙලා යනවා. මේ ශරීරයේ උණුසුමට අයිති තේජෝ ධාතුව බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා. මේ ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් වායෝ ධාතුව බාහිර සුළඟත් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. අපි සියලු දෙනාම මැරුණට පස්සේ මේ හුස්ම ටික පිට වුණාට පස්සේ ආයුෂයි උණුසුමයි විඤ්ඤාණයයි බැහැර වුණාට පස්සේ මේ මම මගේ කියලා පිළිගත්ත මේ බොහොම ලස්සනට මම මේක මගේ කියලා පිළි අරගෙන නොයෙක් උපක්‍රම යොදමින් ලස්සන කරගන්න හැමදාම ඉන්න සදාකාලික ඉන්න හිතාගෙන නොයෙක් උපක්‍රම යොදමින් ආත්ම වශයෙන් පිළිගන්න මේ දෘෂ්ටියෙන් බැසගත්ත මේ ශරීරයත් විනාශ වෙලා පස් වෙලා යනවා. මේසා විශාල බාහිර පඨවි ධාතුවත් ගිනිගෙන දැවිලා විනාශ වෙලා යන කාලයක් එනවන මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව ගැන කවර කතාවක්. මේසා විශාල බාහිර ආපෝ ධාතුව විනාශ වෙලා අවසන් වෙලා මහා සාගරයේ ජලය පවා හිඳිලා යන කාලයක් එනවන මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට ඇලුම් කිරීම ගැන කවර කතාවක්. මේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ බාහිර විශ්වයේ ඇතිවන විනාසේ පෙන්නමින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන් ධර්මාවබෝධය පැත්තට ආධ්‍යාත්මික ශරීරයේ තුළ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යථා ස්වභාවය නුවණින් විමසලා ධර්මාවබෝධයේ පැත්තටම ශ්‍රාවකයන්ව යොමු කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් කරන්නේ. එනිසා අපිට පේනවා බුදු කෙනෙකුගේ මේ විශ්වය ගැන තියෙන හැකියාව සමහර වෙලාවට ඔබට මේ දේශනාවල් ඇහෙනකොට අපේ නුවණට මේ මනුස්ස ලෝකේ ඉන්න මේ සාමාන්‍ය මනුස්සයන්ගේ නුවණට ඒක කොහොමද වෙන්නේ? එහෙමත් වෙන්න පුළුවන්. මේ විශ්වය තුල දැන් කොහොමද ඔක අපි ඔප්පු කරගන්නේ? ඒ වගේ නොයෙක් තර්ක විතර්ක ඇති වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විශ්ය අචින්ත්‍යයි. සාමාන්‍ය කෙනෙකුට විද්‍යාඥයෙකුට වේවා තාරකා විද්‍යාඥයෙකුට වේවා විශ්වය ගැන හොයන කෙනෙකුට වේවා බලන්න විශ්වය ගැන හොයලා අවසන් කරන්න පුළුවන්. ඒ නිසා මේක කොහොමද කියලා තර්ක විතර්ක කර හිටියොත් ඔහුට මුළු ජීවිතේම අවසන් වෙලා ගියත් ඔහුගේ හිත විපිලිසර වෙලා ඔහුට සමහරලාවට ඔළුව අවුල් වෙලා යන්න පුළුවන්. හැබැයි මේ විශ්වයේ ස්වභාවය නම් ඒ විදිහට තර්ක විතර්ක වලින් තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඔය දේශනා සියල්ල එක්ක බුදුරජාණන් වහන්සේ අවසානයේ කැටි කරනවා. ඒ නිසා මහණෙනි මේ බඹයක් පමණ මේ ශරීරයකින් යුක්ත ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයකින් යුක්ත මේ ශරීරයේ තුල මේ කය නම් වූ ලෝකේ අවබෝධ කරගන්න ආයතන හයකින් යුක්ත මේ ශරීරේ මේ ලෝකයට තියෙන ඇල්ම අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරගෙන සසරින් මිදෙන්න වීරිය වඩන්න. ඒ පිණිසයි මේ සියලු ධර්ම දේශනා කරන්නේ අපි පින්කම් කරන්නේ අපි හැමදේම කරන්නේ නිවන් අවබෝධය අරමුණු කරගෙන තමන්ට පින් දහම් කුසල් දහම් වර්ධනය කරගන්න. එහෙමනම් ඒ පිණිස ඔබ හැමදෙනාම ඔබට පසුගිය වෙසක් කාලයේ තුල නොයෙක් විදියට ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පින්කම් මේ හැමදේකම එකම අරමුණක් තියෙන්නට ඕනේ. මේ කරන සියලු පින් අපිට නිවන් අවබෝධයට උපකාර වේවා කියන චේතනාව. ඒ නිසාම තමයි අපි නොයෙක් පින්කම් සංවිධානය කරන්නේ. ඔබ හැම දිනාට මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අනිත්‍ය ස්වභාවය මේ දුක මේ ලෝකෙ කිසිම දෙයක් අපිට අපේ වසඟේ පවත්වන්න පුළුවන්කමක් නෑ. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමමයි මේ ලෝකයෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න තියෙන අපිට තියෙන එකම මාර්ගය. ඒ පිණිස ඔබ හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම වීරිය නුවණ පහළ වේවා.
ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවනයත් අප්‍රමාදී භාවය ඇතිවීම පිණිසම නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.